ඉස්සෙල්ලාම වෝම් අප් කරන්න ඕනේ. වෝම් අප් කරනවා. හරිද? self discipline එකක් හදන දේවල්. හරි? ඉතින් ඇත්තටම මේක ටිකක් ගැඹුරු සාත්‍රයක්. බොඩි බිල්ඩින් කියන්නේ ඩිසිප්ලින් එක. ඒකට ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒක ආර්ට් එකක්. ඒ කියන්නේ ඒක කරනකොට තමයි ඒකෙන් ප්‍රතිඵල එන්නේ. හරි විදියට පවත්වා ගැනීම තුළින් අපේ මානසික දියුණුව වගේම අපි එදිනෙදා සමාජීය පාරිසරික දියුණුව හදාගන්න පුළුවන්. මාස 3ක් විතර යනකොට මොනම වෙනසක් දැනෙනවා. ඔව්. ඒක sure and sure. Sure and sure. What's up YouTube? අර පන්සලට යන්නේ මීට කලින් පන්සලකින් කිසිම දවසක කවුරුත් ගත්ත දෙයක් නෙවෙයි මං හිතන්නේ මේක. හමුදුරනේ කොහමද? ඔව් හොඳින් ඉන්නවා. මං අද පන්සලට ආවේ පන්සලකින් කවදාවත් මං හිතන්නේ කවුරු මෙහෙම දෙයක් කරන් තියනවා කියලා. එහෙම දෙයක් ගන්න. මොකක්ද හමුදුරනේ? බොඩි බිල්ඩින්. ඔව්. වාට ඕනේ කෙනේ වා කියන්න ඕනේ වාට ඕනේ. දැන් හමුදුරනේ දැන් මම සයන කාලේ ජිම් එකට යනවානේ. එතකොට මම ජිම් එකට ගියා ජිම් එකේ මේ සෙෂන් එකක් ගන්නවා කියන්නේ ස්කෙඩියුල් එකක් බොඩි බිල්ඩින් වලට නේ. මේ ගද්දී හමුදුරනේ දැන් මම එක දෙපාරක් තුන් පාරක් කරන් තියනවා. ඒක මාර ගණන් එක සෙෂන් එකක් මේ කොටස් තුනකට දෙන්නේ ඩොලර් 300ක් විතර එනවා. ඒක අතර පස්සේ ඒකත් භාගයට දෙන්න ගන්නවනේ ඇමරිකා බිස්නස් නේ ඔක්කොම. ඒත් YouTube එකෙන් බලන් කරද්දිත් ඒක මට එච්චර සෙට් වෙන්නේ නැහැ. දැන් මට දැනගන්න ලැබුණා ආම්දුරොත් පොඩ්ඩක් ෆ්ලෝ ලෙවල් එකකින් ඉන්නේ කොහොමද වෙන්නේ? දැන් මෙහෙමයි. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ බොඩි එකේ මෙකැනිසම් එක මොකක්ද කියන එක දැනගන්න ඕනේ. ඔව්. හරි? ඒ දැනගත්තාම දැන් අපි වර්ක්අවුට් එකක් කරනකොට සම්පූර්ණ බොඩි එකම ටාගට් කරගෙන තමයි කරන්නේ. ඔව්. හරි. හැබැයි ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕන වැඩක්. ඔව්. ඉතින් ඒකයි ඒකට තියෙන්න ඕනේ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට යන්න ඉස්සෙල්ලා මේකේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කියලා ඉන්න ඕනේ. කියන්න හොඳයි. හරි. හිතට මම මාෂල් ආර්ට් කරනකොට මුලින්ම ඔව්. අපි ප්‍රැක්ටිස් කරේ මම නුගේගොඩ ප්‍රැක්ටිස් කරා ඊට පස්සේ කොළඹ YMC ප්‍රැක්ටිස් කරා YMCA ඔව් YMCA ඊට පස්සේ නිදහස් චතුරාශ්‍රය ස්පෝර්ට් මිනිස්ට්‍රි එකේ ප්‍රැක්ටිස් කරා ඉතින් දන්නවා හරි ඊළඟට කොළඹ ගත්තාම සාමාන්‍ය ඉතින් මම ඒ කාලේ 1993 මම කොළඹට ආවේ ඒ කාලේ ඉඳලා මම කොළඹ නොගිය ජිම් එකක් නැහැ. ඔව්. ඒක හැමෝද කෙනෙක් විතර ඉනවාසේ විදිහට. ඔව් මම ওই හැම ජිම් එකකටම ගිහිල්ලා තියෙනවා. 1997 මම හිතන්නේ පටන් ගත්ත ලංකාවේ ෆිට්නස් කින්ඩම් කියලා මේ ජිම් ලයින් එක. ඔව් චේන් එකක්. චේන් එක. ඉතින් ඒකේ මුල්ම කාලේ මුල්ම සමාජිකෙක් මම. සමාජිකෙක් කියන අවුරුදු කෝචින් කරා වගේ දෙයක් නෑ මම කෝච් කරේ නෑ නමුත් මම ප්‍රැක්ටිස් කරා ඒකේ හිටපු ඔක්කොම ඔය අපේ දිනේෂ් මාස්ටර් ඊළඟට ඔය තව හිටපු කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය දැන් ඔය සමහර අය තාම ඉතින් ඒ වගේ ඉන්නවා සමහර අය තව ලෝකේ වටේ එක තැන්වල ඉන්නවා. ඉතින් ඒක අපි බොහොම සහෝදරයෝ වගේ ඒ කාලේදී අපි හිටපු හුඟක් අය එක්ක ඊට පස්සේ මම දන්න ඔය අපේ ජයසුන්දර කියලා අයියා කෙනෙක් ඉන්නවා. ඉතින් මේ කවුරුත් මං හිතන්නේ හුඟක් කාලයක් ඒ කාලේ ලංකාවේ සමාජයට යහපතක් වෙන විදිහට වටිනා ශාස්ත්‍රයක් විදිහට හඳුන්වලා දෙන්න හුඟක් අය ඉතින් වැඩ කරා. ඇත්තටම කියෙව්වා ඉගෙන ගත්තා. මේක සබ්ජෙක්ට් එකක් විදිහට ලොකු සබ්ජෙක්ට් එකක්. හරි. ඉතින් ඒ කාලේ ඉඳලම ප්‍රැක්ටිස් කරා. ඉතින් ලංකාවේ ජිම් වලට යන එක ගැන වෙනම මත කියන්නේ වෙනම මයින්ඩ්සෙට් එකක් නේ. ඒක හේතුව ඇත්තටම හුඟක් ජිම් එකට ගියාක් වට ලංකාවේ එහෙම ෆිසිකල් කල්චර් එකක් හැදිලා නැහැ. හරි. බොහොම සුළු පිරිසක් තමයි ජිම් එකකට යනවා කියන එක කරන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි මේ කියන්නේ තමන්ගේ ශරීරය ගැන එහෙම හිතන පිරිස හරි අඩුයි. ඒකට හේතු තියෙනවා. මොකද අපි අවුරුදු 30 ගානක යුද්ධයක පැටලිලා හිටියා. සමාජයක් විදියට අපිට වෙන ප්‍රශ්න ගොඩක් තිබුණා. සමාජය බලපානවා මේ පැත්ත අඩු වෙන්න. හරි. මම හිතන්නේ හැබැයි ඉස්සරට වඩා දැන් මේක ගැන යම් දැනුමක් අවබෝධයක් තියෙන පිරිසක් හැදීගෙන එනවා. ඉතින් ඉස්සරම කාලේ ඉතින් අපි දන්න ඉතින් ජිම් එකකට ඉතින් යනවා කොහම ඒක ඉතින් වෙනම විදිහකට තමයි ඒක දැක්කේ කට්ටිය. අනිත් එක සමහරලාට ඉතින් හුඟක් අය ජිම් එකකට ගියාම රංගපාන ඉතින් එයාලා හිතන්නේ අර ඒක ඉතින් මෙහෙමයි ඒක සටන් කලාවටත් උනා. ඔව්. හරි ලංකාවේ දැන් මාෂල් ආර්ට් කියන එක හුඟක් අය ඉගෙන ගත්තේ
චිත්‍රපටි වල ඉන්නේ. බූස්ලිගේ ඔය වෑන් ඩෑම්ගේ චිත්‍රපටි බලලා ඔය සැවෝයි එකකින් එහෙම එළියට ආවම වටේ පිටේ තියෙන ගස් වලට ගහගෙන යන්නේ. ඉතින් මේවා දැක්කම පාරේ ඉන්න මිනිස්සු බය වෙනවා. මේ හිතන්නේ මේ කරාටි කිව්වහම කුන්ෆු කිව්වහම වූෂු කිව්වහම හිතන්නේ මේ තව කාට හරි ගහන එකක් කියලා. නෑ මේවා ඊට වඩා හුඹුගක් ගැඹුරට ගිය self discipline එකක් හදන දේවල්. හරි? ඉතින් ඇත්තටම මේක ටිකක් ගැඹුරු සාත්‍රයක්. ඉතින් මං හිතන්නේ විශේෂයෙන් සමාජයක චරිතයක් නිර්මාණය කරගන්නකොට මේක ඊටාම වටිනවා. අද හුඟක් ඔය තියෙන ජිම් ලයින් එකේ තියෙන හුඟක් එක්සර්සයිස් ඕවා හුඟක් ඇවිල්ලා තියෙන ඔය දෙවන ලෝක යුද්ධෙන් පස්සේ හැදිලා ඒ ආපු ඒවා ඊට ඉස්සෙල්ලා හැබැයි දැන් ඔය ඉතිහාසය ගත්තාම කාය වර්ධන ඉතිහාසය ගත්තාම අවුරුදු 10 ගානකට යන ඉතිහාසයක් තියෙනවා. ඒසෙම අද වෙනකොට මේක වෙස්ටර්න් සමාජයේ ජීවිතේ අනිවාර්ය කොටසක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පාඩම හරියට තේරුම් ගත්තොත් ඒක ජීවිතයකට ඉතාම වටිනා කොටසක්. බොඩි බිල්ඩින් කියන්නේ ඩිසිප්ලින් එක. ඒකට ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒක ආර්ට් එකක්. ඒ කියන්නේ ඒක කරනකොට තමයි ඒකෙන් ප්‍රතිඵල එන්නේ. දැන් මේමයි දැන් බොඩි බිල්ඩින් කොහම මේකේ තියෙන කොටස් කීපයක්. එකක් තියෙනවා ප්‍රොෆෙෂනල් බිල්ඩ් අප් කරන කට්ටිය ඉන්නවා. ඒක ඉතින් ඒක වෙනම සබ්ජෙක්ට් එක ඒක ඉතින් කරගෙන යන්න ඕනේ. හරි? මොකද සමහර අය ඒක ජීවන වෘත්තියක් විදියට කරනවා. සමහර අය ඉන්නවා හෙල්ත් ඉෂුව එකක් හින්දා කරන අයත් ඉන්නවා. ප්‍රෙෂර් එක වැඩි නම් ෂුගර් වැඩි නම් ඒ වගේ හින්දා එහෙම එන අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා මේ ඒ කියන්නේ හෙල්දි ලයිෆ් එකක් මේන්ටේන් කරගන්න අවශ්‍ය කරන අය ඉන්නවා. එතකොට දැන් ඕවරෝල් අපි ගත්තාම සාමාන්‍යයෙන් ගත්තාම අපි බලන්න ඕනේ මිනිස්සෙකුගේ ජීවිතය ගත්තාම මේ මිනිසාගේ කායික ශක්තිය කියන එක ඉතාම වැදගත් සාධකයක්. හරි? ඒකට අපි මේ ජීවත් වෙන ශරීරය ගත්තාම මේ පරිසරය ගත්තාම අපි මේ භෞතික ශරීරයක් එක්කනේ ජීවත් වෙන්නේ. ඒකට මේ භෞතික ශරීරයේ ශක්තිමත් වීම කියන එක ඉතාල මොකද දුර්වල නම් මොනවත් කරන්න බෑනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පාව පෙන්වලා තියෙන්නේ ආරෝග්‍ය පරමා ලාභ. නිරෝගීකම තමයි පළවෙනි. ඉතාම වටිනා. හරි? එතකොට දැන් අපි භාවනා කරන්න ගියත් කායික ශක්තිය දුර්වල නම් කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට ගත්තාම බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළ සිද්ධාර්ථ තාපසයා විදිහට ඊටාම අන්තිම අපහසු තත්ත්වයට ඇවිල්ලා තේරුම් ගත්තා මේ තත්ත්වෙන් ඉඳගෙන මේ කායික කයේ දුර්වලකමින් මනස දියුණු කරන්න බෑ. ඊට පස්සේ තමයි එතනින් නැගිටලා ගිහිල්ලා මේ ඇඟපත හොවතගෙන මොනවා හරි වළඳලා භාවනාවට වාඩි වුණේ. හරි? ඒ වගේ අපි තේරුම් ගන්න ඕන එකක් තමයි ඕනම ජීවිතේ ඕනම දැන් හුඟක් අය අමතක කරනවා ඒක. මේ ශරීරයේ අපි හරි විදියට පවත්වා ගැනීම තුළින් අපේ මානසික දියුණුව වගේම අපි එදිනෙදා සමාජීය පාරිසරික දියුණුව හදාගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියන්නම්. හරි? දැන් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් මෙතනදී. දැන් ඔයාට ඔය තේරෙන දැනෙන දේ තියෙනවනේ ඔළුවට. හරි? දැන් මම ඔයාව විනාඩි 5කින් මැෂින් එකකට දාලා විනාඩි 5ක් ඇතුළත ඔයාගේ බර කිලෝ 5ක් අඩු කරත් එහෙම. හරිද? ඔයාට ඒ දැනෙන දේ වෙනස් වෙනවා. ඔයාට තේරෙන ඒ මට්ටම වෙනස් වෙනවා. හරි? ඒක කියන්නේ ඔයාගේ ඔය ශරීරයේ බර අණුව ඔයාගේ සිතුවිලි වල වෙනසක් ඇති වෙනවා. බර අපි කියමු බර වැඩි කියලා. ඔයාගේ හිතන ක්‍රමය වෙනස් වෙනවා. හරි? ඔයාගේ බර අඩුයි නම් ඔයාගේ හිතන ක්‍රමය වෙනස් වෙනවා. එතකොට අපි යෝගා ප්‍රැක්ටිස් කරත් ඒ යෝගාවල පවා පෙන්වන මූලික සාධකය තමයි මේ කය සහ මනස කියන්නේ දෙකක් නෙමෙයි. එකක්. ඒක දෙකම එකක්. හරිද? අපි තේරුම් ගැනීම සඳහා අවබෝධය සඳහා ඉගෙන ගැනීම සඳහා තමයි මේක දෙකක් විදියට විස්තර කරගන්නේ. ඉතින් ඒ නිසා මානසික පැවැත්ම කායික පැවැත්මට උපකාර වෙනවා, කායික පැවැත්ම මානසික පැවැත්මට උපකාර වෙනවා. එතකොට අපි කල්පනා කරන්නේ ඇයි එහෙනම් අපි එක්සර්සයිස් කරන්න ඕනේ එක පැත්තකින් සමාජයේ ඉන්න අය. හරි? මම කියන්නේ හැමෝම එක්සර්සයිස් කරන්න කියලා. ඒක හැමෝටම අවශ්‍ය වෙන එකකුත් නැහැ. හරි? සමහර අය සම්පූර්ණයෙන්ම මේ කියන්නේ ශාරීරික කියන එක සමහර අය හුඟක් මේ කියන්නේ අත්හැරලා දාලා තමන්ම වෛර කරන තමන්ම එපා වෙලා එහෙම ඉන්න පිරිසකුත් ඉන්නවනේ. හරි? මම කියන්නේ ඒක ඉතින් අපිට ඒ ඇත්ත එක්ක තරක කරන්න බෑ. නමුත් මම පුද්ගලිකව ගත්තාම මගේ ජීවිතේ මේ ආපු මෙච්චර මේ ගමනේ මම ඒ කායිකව
පවත්වාගෙන යන සමබරතාවය මගේ ජීවිතයේ එදිනෙදා මගේ මානසික සුවය සඳහා හුඟක් උපකාර වෙලා තියෙනවා. හරි. ඊළඟට මම කිසිම වෙලාවක මේ අර කිසිම ඒ කියන්නේ දෙයක ඕනකට වඩා එල්ලිලා ඉන්න මට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ව්‍යායාම කරනකොට ඒක මම දන්න දෙයක්. හරිද? ඒ ව්‍යායාම කරනකොට අර කියන්නේ අපේම මෙමරි එකට එක්ක ගැට ගහිලා ඉන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් හැදෙනවා. ඒ නිසා මම කියන්නේ ඕන කෙනෙක්ට වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට ජීවිතේ එක්සර්සයිස් කරන්න පුරුදු වෙන්න. මේ බොඩි එක හොඳට තියෙනවා නම් උඟාක් වෙලාට Tamanට self confidence එක කියන කෙනා. ඒක නැති වුනහම ඕනම මිනිස්සෙක් යමක් කරන්න ඉස්සෙල්ලා භාගයට භාගයක් වැටෙනවා. බය නැති වෙනවා. තමන් පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. ඉතින් ඒ කායික සමබරතාවය, කායික ශක්තිය කියන එක ඉතාම වැදගත්. ඒකින් කියන්නේ මානසික නෑ. මේ දෙකම අපි සමබර කරගන්න ඕනේ. මේක අමතක කරලා අරකට යන්න හොඳ නෑ. අරක අමතක කරලා මේකට එන්න හොඳ නෑ. දෙකම අපි හදා ගන්න ඕනේ. හැබැයි අපි ඉතිහාසෙ ඉඳලා ගත්තාම දැන් උදාහරණයක් දැන් අපි කියමුකෝ මෙහෙම. ඔයා යනවා මොකේ හරි සතෙක් සල්ලි වලට ගන්න. ඔව්. දැන් ගිහලා සත්තු ගොඩක් ඉන්නකොට දැන් ඔයාට කියනවා ආවා කැමති කෙනෙක් තෝරගන්න කියලා. නිරෝගීවත් තතා ගන්න. නොයා ගන්න අන්නේ. ඇයි එහෙම කරන්නේ? මේ කියන්නේ අපි කවුරුත් කැමති නිරෝගී දෙයට. ඔව්. හරිද? ඉතින් ඒ වගේම තමයි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තාම ඒ තමන්ගේ නිරෝගීකම කියන එක ඉතාම වටිනවා. මොකද දැන් නිකන් හිතන්න තමන් ලෙඩ වුණා. ඔව්. හරිද? ඒ ගෙදරක අනිත් මිනිස්සෙක්ට hina වෙන්න බෑ. ඔව්. අනිත් මිනිස්සෙක්ට සතුටින් ඉන්න බෑ. අනිත් මිනිස්සෙකුට ගමනක් බිමනක් යන්න බෑ. ඒ කියන්නේ එක්කෙනෙක් ලෙඩ වුණාම මුළු ගෙදරම ඉන්න අයට ඒක බලපාන. ඉතින් ඒකින්ද කාගෙත් වගකීමක් තියෙනවා නිරෝගීව ඉන්න. හරි දැන් උදාහරණයක් විදිහට දැන් මම නිරෝගීව හිටියොත් බාන්න මට කී දෙනෙක්ට උදව් කරන්න පුළුවන්. නේ? දැන් බැරි වෙලාවත් මම ලෙඩ වුණොත් එහෙම අනිත් අයටත් ඒක කරදරයක් වෙනවා. ඒකෙන් කියන්නේ අපිට ලෙඩවීමෙන් ගැලවෙන්න පුළුවන් නෑ. නමුත් අපිට හුඟක් දේවල් වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා අන්නේ ඒ වළක්වා ගැනීම සඳහා ඒක නිකම් පහළ වෙන්නේ. අනිත් එක අපි හිතනවා මේ හෙල්ත් කියන එක මේ හෙල්දි ලයිෆ් එකක් කියන එක නිකන් එයි කියලා. එහෙම එන්නේ නෑ. ඒකට යම් කැපවීමක් කරන්න ඕනේ. ඒක හේතුව තමයි අපේ මේ ශරීරය කියලා කියන්නේ පුරුදු ගොඩක්. පුරුදු ගොඩක්. හරි? ශරීරය කියන්නේ පුරුදු ගොඩක්. දැන් ඔයා හොඳට බැලුවොත් ඔයාගේ උදේ ඉඳලා මේ වෙනකන් ඔයා නිකන් අපි කියමු ඩ්‍රෝන් කැමරාවකින් හරි මේ CC කැමරාවකින් ඔයාව ඩිටෙක්ට් කරොත් එහෙම ඔයා නැගිටින වෙලේ ඉඳලා ඔයා උදේම නැගිටින විදිහක් තියෙනවා. හරිද? බාත්රූම් එකට යන විදිහක් තියෙනවා. මූණ හොදන විදිහක් තියෙනවා. දත් මදින විදිහක් තියෙනවා. හරිද? මේ ඔක්කොම බලපුවාම ඔයාගේ තියෙන්නේ පුරුදු ගොඩක් තියෙන්නේ. ඔයා මේක රිපීට් කරන එක තමයි කරන්නේ. එතකොට දැන් ওই ශරීරය ගත්තාම ඔහොම වෙන්න ඕක එක දවසකින් හැදිලා නැහැ. ඔය ශරීරය ඔහොම වෙලා තියෙන්නේ ඔයා ඔය මේන්ටේන් කරන ඒ පුරුදු අනුව. ඔව්. හරි එතකොට එක්කෙනෙක් දැන් අපි ව්‍යායාම කරනවා කියලා කියන්නේ එකක් තමයි ඒ බිල්ඩ් අප් වෙච්ච පුරුදු වලට අපි චැලෙන්ජ් කරලා ඒක රිලීස් කරනවා. ඔව්. හරිද? අයින් කරනවා. ඉතින් ඒකට යම් කිසි ඩිසිප්ලින් එකක් හදාගෙන දියුණු කරගන්න පුළුවන් වුණාම ඔයාට මෙතන ඉඳලා අලුත් තැනකට යන්න පුළුවන් වෙනවා. අලුත් ජීවිතයක් හදාගන්න පුළුවන්. ඒ නිසා ව්‍යායාම කිරීම කියලා කියන්නේ යම්කිසි මිනිසෙකුගේ ජීවිතේ ඒ කියන්නේ අලුත් කරගන්න. හරිද? අවශ්‍යතාවයක් තියෙනවා නම්. ඔව්. එයාගේ පරණ ලයිෆ් එක යාට හොඳයි නේ. ඉතින් එයාට මේ මොනවත් ඕනේ නැහැ නේ. එහෙම නෙවෙයි. යම්කිසි කෙනෙක් වෙනසක් හොයනවා නම් ඒ වෙනස ආරම්භ කළ යුතුයි. හරිද? පළවෙනි තැන තමයි තමන්ගේ ශරීරය. ශරීරය. දැන් අපි කියමුකෝ දැන් මේ කාලේ හැටියට ලංකාවේ සිස්ටම් චේන්ජ්. ඔව් සිස්ටම් චේන්ජ්. හරිද? ඒ සිස්ටම් චේන්ජ් එක හදාගන්න පළවෙනිම දේ තමයි තමන්ගේ ශරීරය. මොකද දන්නවද ඒකට හේතුව? මේ ශරීරය වෙනස් වුණ ගමන්ම ශරීරයේ ස්වභාවය වෙනස් වෙනකොට අපි හිතන විදිය වෙනස් වෙනවා. හැබැයි මේකට හුඟක් අය කැමති. නමුත් ඒ කැමති බව පෙන්වන්නේ නැහැ. එක පැත්තකින් අපේ තියෙන පුද්ගලික කුහකකමක් තියෙනවා. ඒ කියන්නේ අපි කැමති දේ, අපි ලස්සන දේ ඒ අපි ගැන වුණත් ඒක අපි පෙන්වන්නේ. ඔව්. හරි? දැන් හුඟක් අය කැමති ලස්සනට ඉන්න. ලස්සනට අඳින්න කැමති. ලස්සනදී හැබැයි ඒක ඒ ලස්සන දේ හොඳයි කියන එක සමහර වෙලාවට අපි පිළිගන්නේ නැහැ. අපි ඒකට මහන්සි වෙන්නේ නැහැ, කැප වෙන්නේ නැහැ. හරි?
දැන් උදාහරණයක් විදිහට දැන් අපි කණ්ඩ තියෙන හැමදේම කනවා. හරිද? බොණ්ඩ තියෙන හැමදේම බොනවා. ඈ ඉතින් ජීවිතේ ඔහේ නිකන් ගත කරලා අපි කොන්න වෙඩින් එකකට යන්න ඕන වුණාම ඈ මොනවා හරි පාටි එකට යන්න ඕන වුණාම අන්න සැලුන් එකකට ගිහිල්ලා පැය ගාණක් මේවා ඉතින් මේකප් කරනවා නේ. ඊට පස්සේ අර මෙහෙන් ලස්සන කරගන්න බෑ නෑ. ඒක ඇයි එක දවසකට විතරයි ලස්සනේ. ඒක හැමදාම ඒ ලස්සන තියෙනවා. ඇයි වෙඩින් එකට දවසට විතරක් ඇයි මේ වේට් එක අඩු කරන දැන් ඔය ප්‍රී වෙඩින් මනමාලේ මනමාලි මේ හොඳට බර අඩු කරගෙන මං අහන්නේ මේකයි. ඇයි වෙඩින් එක දවසට විතරක් බර අඩු කරගන්න? ඇයි වෙඩින් එක දවසට විතරක් ලස්සනට ඉන්න ඕනේ? ඇයි එතනින් එහා ජීවිතයක් නැද්ද? නේ? ඒ වගේ සමස්ත ජීවිතේම හොඳට ඉන්න පුරුද්දක් හදා ගන්න ඕනේ. ඒක ඩිසිප්ලින් එකක් විදිහට හදාගත්තාම හැමදාම තමන්ගේ ජීවිතේ ඒ අලුතින් හිතන්න පුළුවන් වෙනවා. අනිත් එක තමයි එක්සර්සයිස් කරනකොට මේ ශරීරයේ බොඩි මයින්ඩ් කනෙක්ෂන් එක ගේනවා. හරිද? මේක සම්පූර්ණ නෙට්වර්ක් එකක්. බොඩි එක කියලා කියන්නේ නර්ව් සිස්ටම් එකේ අපේ නර්ව් සිස්ටම් දෙකක් තියෙනවා. සිම්පතටික් නර්ව් සිස්ටම්, පැරාසිම්පතටික් නර්ව් සිස්ටම්. හරිද? මේ නර්ව් සිස්ටම් දෙකම වැඩ කරන්නේ නැචරල්, ඔටෝමැටික්. හරිද? ඒකට කියන්නේ ඔටෝනොමික් නර්ව් සිස්ටම් එක කියලා. එතකොට මේ අපේ ඉමෝෂන්ස්, අපේ රියැක්ෂන්ස් මේවා ඔක්කොටම මේක බලපානවා. හරි? එක්සර්සයිස් කරනකොට වෙන්නේ දැන් මේ හිසේ ඉඳලා දෙපතුල වෙනකන් සම්පූර්ණ මේ මසල්ස්. හරිද? මේ හැම එකක්ම හොඳට ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, කනෙක්ට් කරලා දෙනවා. හරි? බොඩි ඇන්ඩ් මයින්ඩ් කනෙක්ෂන් එක ගෙනල්ලා දෙනවා. එතකොට ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක, ක්‍රියේටිවිටි එක වැඩි වෙනවා. ඒකට මනසක් ගත්තාම මේ ක්‍රියේටිව් මයින්ඩ් එකක් හදාගන්න නම් මෙන්න මේ ස්වභාවය අපේ තියෙන්න ඕනේ. නැත්තම් අලුතෙන් හිතන්න, අලුත් විදියට දකින්න එහෙම අමාරුයි. ඒ නිසා පළවෙනි දේ තමයි එක්සර්සයිස් කරනවා කියලා කියන්නේ එකක් තමයි බොඩි එක ක්ලීන් අප් කරනවා වගේ. ඒ කියන්නේ අර තියෙන මෙමරි එක සම්පූර්ණ වෙනස් කරලා අලුත් තත්යකට ගන්නවා. හරි? ඉතින් ඒකට යායුතු ක්‍රමයක් තියෙනවා. ඒක නිකන් කරන්න බෑ. ඉතින් ඒ ක්‍රමේ තමයි ටිකක් මම කියලා දෙන්න යන්නේ. පින් සිද්ධ නාමදුරනේ. මේක ඇත්තටම මගේ පර්සනල් මම වීඩියෝ එකක් කරන්න ඇත්තටම මම ආමදුරෙන් ආවේ මේ මට ස්කෙඩියුල් එකක් ආමදුරෙන් ඉල්ල ගන්න. ඒක තමයි වීඩියෝ එකක් කරමු කියලා හිතුවේ. එතකොට මෙහෙමයි. ඉස්සෙල්ලාම දැන් අපි නොකල යුතු කාරණා කීපයක් තියෙනවා. හරි? දැන් උඟාක් අය මේ බර ගැනනේ ප්‍රශ්න කරන්නේ. මිනිස්සුගේ ජීවිතේ ඒ කියන්නේ ශරීරේ බර තියෙන්න ඕනේ. හරිද? එතකොට බර කියන එක නරක දෙයක් නෙමෙයි. අද උඟාක් කියලා හිතන්නේ මේ weight gain කියන එක නරක දෙයක් කියලා. හරිද නෑ? දැන් ඔය සප්ලිමන්ට්ස් කඩ වලට ගියාම බලන්න ඕන තරම් සප්ලිමන්ට්ස් තියෙනවා weight gain supplement. ඔව් තියෙනවා. හොඳකල් තියෙනවා. දැන් heavy weight කරන අයට මේ weight එක ඕනේ, gain එක ඕනේ. හරිද? ඊළඟට මහන්සිලා වැඩ කරන අයට weight gain එක එයාලට මේ ශරීරයේ weight එක නැතුව කරන්න බෑ. ඒකට මේ හරිද? එකම දේ තමයි බලන්න ඕනේ මේ ශරීරයේ තියෙන ශක්තිය හරි බර අර අපි යූස් කරන්නේ කොහොමද? ඒතකොට දැන් අපි කියමු කෙනෙක්ට හෙවි weight එකක් තියෙනවා කියලා. ඒතකොට එයාට පුළුවන් හෙවි වැඩ කරන්න. හරි? ඒක එයාට chance එකක්, වාසියක්. ඒතකොට දැන් එහෙම නොකර ඉන්නවා නම් එයා බලන්න ඕනේ එහෙනම් එයාගේ ලයිෆ් ස්ටයිල් එක ඇතුළත කොහොමද මේක මේන්ටේන්. කියන්නේ අඩු නම් වැඩි කරගන්න ඕනේ, වැඩි නම් අඩු කරගන්න ඕනේ. හරි? එතකොට මේකට එදිනෙදා අපේ ලයිෆ් ස්ටයිල් එක බලපන්න. දැන් උගාක් හිතනවා මේ weight එක වැඩිekuවහම weight එක ගැන විතරක් හිතලා ඔන්න ඒක ගැන දඟලනවා. අනිත් වැරදි ආකල්පය තමයි සමහරලාට බොඩි එකේ එක පාර්ට් එකක් ගැන විතරයි මේ බඩ මගේ හුඟක් අය අනේ මේ මගේ බඩ මම බඩ තමයි ફોකස් කරන්නේ. බඩ කියලා කියන්නේ මේ ශරීරයේ මේ වෙනම පැත්තක් නෙමෙයි. මේ සම්පූර්ණ ශරීරයේම එක කොටසක්. එතකොට අපිට පෙවුනට මේ බඩ විතරක් වැඩි කියලා ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ශරීරයක් හැදෙනකොට අර ගහක් හැදෙනකොට සම්පූර්ණ ගහම හැදෙනවා වගේ මේ ශරීරය හැදෙනකොට මුළු ශරීරයම තමයි හැදෙන්නේ. අර වැඩි වෙලා ඉන්නේ අපිට පේන්නේ බඩ විතරයි. හරි? නෑ අනිත් ඒවත් ඒකට සමානව වර්ධනය වෙලා තියෙනවා. එතකොට එක දෙයකට විතරක් ફોකස් කරන්න හොඳ නැහැ. අපි එක්සර්සයිස් කරනකොට වැඩ කරනකොට මේ මුළු ශරීරයටම මේ ඒක කරන්න ඕනේ. අන්න ඒක එකක්. හරිද? ඒක නිසා කිසි වෙලාවක මේ එක
ශරීරයේ එක කොටසකට ફોකස් කරන්නේ නැතුව සම්පූර්ණ ශරීරයම දිහා බලන්න පුරුදු වෙන්න ඕන. අනිත් එක තමයි අපේ එදිනෙදා ලයිෆ් ස්ටයිල් එක. විශේෂයෙන්ම කෑම බීම. ඒතකොට ඇයි මේ අනවශ්‍ය විදියට ඒ කියන්නේ බොඩි එකේ කෑම බීම එතකොට මේකේ ප්‍රධාන දෙයක් තමයි sugar. sugar. හරි. ඒතකොට ඕන කෙනෙක්ට weight එක අඩු කරගන්න ඕන නම් එක්සර්සයිස් කරන කෙනෙක්ට උනත් සම්පූර්ණ විදිහට එයාගේ එක්සර්සයිස් එකෙන් හරි ප්‍රතිඵලය ගන්න නම් පළවෙනි කළ යුතු ප්‍රධාන දෙයක් තමයි sugar අඩු කරගන්න. ඇයි sugar කියන එක මෙච්චර නරක වෙලා තියෙන්නේ? දැන් ඔයා අද ගියොත් එහෙම ඔය හුඟා ස්පෝර්ට්ස් ඩ්‍රින්ක් ඒවා මේවා ගත්තාම sugar free තමයි එන්නේ. sugar නෑ. ඒ කියන්නේ added sugar නෑ දැන්. ඉස්සර නම් added sugar නේ. දැන් added sugar නෑ. දැන් එන්නේ sugar free. ඇයි මේක මෙච්චර නරක වුනේ? ඒකේ හේතුව තමයි බහුකාලීනව මේ sugar කියන එක මෙයාලා මේ artificial sugar විදිහට හදන්න ගත්තා. හරිද? මෙන්න මේ artificial sugar කියන එක තමයි බොහොම නරක. කියන්නේ natural sugar එක නරක නෑ. හරි? නමුත් මේ artificial sugar එක තමයි නරක. එතකොට දැන් අපි ගන්න හුඟා කෑම බීම ගත්තාම ඇත්තටම තියෙන්නේ මේ artificial sugar. ඒ විශේෂයෙන් බීම වර්ග. හරි? එතකොට ඒ සෝඩා වර්ග. ඒවා ගත්තාම මේ වගේ හුඟක් තියෙන්නේ artificial sugar. මේක කෙලින්ම blood එකට යනවා. process එකකින් යන්නේ. හරිද? කෙලින්ම blood එකට යනවා. ඒකයි ඒක නරක. හරි? ඉතින් ඒ නිසා ඕනම කෙනෙක් ශරීරයේ අද කාලේ හැටියට ඕනම කෙනෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් බලාපොරොත්තු වෙනවා නම් කාරණා දෙකක් මතක තියාගන්න. ඒ කාරණා දෙක තමයි sugar and salt. salt. ඔව්. ඇයි ඒකට හේතුව මොකද? salt අද natural salt නෑ හම්බෙන්නේ. artificial salt තියෙනවා. ඒ කියන්නේ wash කරපු එක තියෙනවා. wash කරපු එක. අර ඉස්සර වගේ ලුණු පොල් කට්ටෙක් නෙවෙයිනේ දැන්. නේ? ඒක දැම්ම ගමන් කෙලින්ම මේක යනවා blood. එතකොට ඔය දැන් high blood pressure වගේ හැදෙන අය හුඟක් අයට ඒක ප්‍රශ්නේ. ඉතින් ඒ කියන්නේ මේ ඔක්කොම artificial ඒ කියන්නේ wash කරපු ඒවා තියෙනවා. එතකොට මේ දෙක හුඟක් අඩු කරගන්න ඕනේ. ඒකෙන් කියන්නේ හැමෝටම මේක නරකයි. හැම වෙලාවෙම එහෙම එකක් නෑ මේක. නමුත් අර too much වුණාම අපි හුඟා කෑම බීම වලදී මේක නිතර මේවා වෙනකොට මේක සිස්ටම් එකට ගියාම ඒක සිස්ටම් එක කොලැප්ස් වෙනවා. හරි? එතකොට ඒක එකක්. අනිත් එක තමයි කෑම පාලනය කරගෙන. දැන් මම කියන්නේ මේ ශරීරය කියන්නේ පුරුදු හැබිට් එකක් කියලා. කියන්නේ පුරුදු ගොඩක්. ඒතකොට මේ පුරුදු හුඟක් මේන්ටේන් වෙන්නේ කෑමෙන් බීමෙන්. ඒකට අනවශ්‍ය විදිහට කියන්නේ අපිට බඩගිනි නැතුව හුඟක් වෙලාවට කනවා. එතකොට ඒ නිසා පළවෙනි දේ තමයි Taman තියෙන්න ඕනේ. Taman එක්සර්සයිස් කරනවා නම් බර සම්බන්ධයෙන් කල්පනා කරනවා නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වුණා නම් ඔය අනවශ්‍ය කෑම කන්න හොඳ නැහැ. Tamanට බඩගිනි නම් කෑව එච්චරයි. බඩගිනි නැත්තම් ඔය මනම් මේ අතරමැද කන්න යන්න හොඳ නැහැ. ඒක ඉතින් මුලදී කරන්න අමාරු ටිකක්. නමුත් ඒක හදාගත්තාම හරියනවා. හරි? එතකොට අනිත් එක තමයි දැන් සමහර අය ඉන්නවා මේ ෆාස්ටිං කරනවා. හරි? එතකොට ෆාස්ටිං කරලා ඩයට් කරනවා. ඩයට් කරලා දැන් අපි කියමුකෝ දවසක් නොකා හිටියා කියලා. දවසක් නොකා ඉඳලා ඊළඟට යා ඒ දවසටත් එක්ක හරියන්න කනවා. එතකොට දැන් හොයාගෙන තියෙනවා ඒක ලෝකෙම ඒ කියන්නේ දන්න කාරණයක් ඒක. ඒ කියන්නේ මේ ඩයට් කරන අයගේ weight එක වැඩි වෙනවා කියන හුඟක් අයගේ. ඒකේ හේතුව තමයි ඩයට් කරන අය සාමාන්‍ය අයට වඩා හුඟක් කනවා. ඒ කියන්නේ පවුල් ආකාරයෙන්. ඔව් ඒ කියන්නේ ඩයට් කරලා දවසක් කරා දෙකක් කරා තුනක් කරා කියන්නකො. ඊට පස්සේ ඒකෙන් එළියට ආපු ගමන් මෙයා වැඩිපුර කනවා. ඔව්. ඒ අන්න ඒකයි කියන්නේ. ඒක එහෙම වුණාම අර නැති ප්‍රතිඵල එනවා. හරි? ඒකට යන්න අවශ්‍ය නැහැ. එතකොට කොහොමද අපි කෑම පාලනය කරගන්නේ? කෑම මෙහෙමයි. එකක් තමයි එක එක්කෙනාගේ බොඩි එක වෙනස්. එක එක්කෙනාට තියෙන එක එක බොඩි ටයිප් තියෙන. එක එක අයගේ. ඒකට තමන් හොඳට බලන්න ඕනේ තමන්ගේ ශරීරය කොහොමද හැදෙන්නේ කියලා. අනිත් එක අපි හුඟක් හිතනවා මට නම් මේක නොකා බෑ මේක නොකා බෑ කියලා අපි එහෙම හිතනවා. ඒක ඇත්තටම සිතුවිල්ලක් විතරයි. හරි? සිතුවිල්ලක් විතරයි. මේ ශරීරයට එහෙම ගොඩාක් කෑම අවශ්‍ය නැහැ. හරි? කෑම බොහොම ටිකයි අවශ්‍ය. එතකොට කොහොමද ඒක අපි තේරුම් ගන්නේ? ඒකට ඉස්සෙල්ලාම දේ තමයි Tamanට පුළුවන් වෙන්න ඕනේ
පුළුවන් තරම් අමතර කෑම කණ එක අඩු කරන්න. ඔව්. ඊළඟට දැන් පුද්ගලිකව ගත්තාම රැයට නොකා ඉන්නවා නම් හොඳයි. හුඟක් වෙලාට. දැන් වැඩි දින මෙහෙම අපි රැයට කෑවා කිව්වත් අපි ගොඩාක් කන හුඟක් අය. හරි? එතකොට අන්න ඒකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නෙමෙයි. ඒක ගොඩාක් කෑවට කමන්නේ. හැබැයි කෑවට පස්සේ පැය 16ක් ඉන්න ඕනේ. බ්‍රේක් එකක් තියෙනවා. බ්‍රේක් එක පැය 16ක්. ඒතකොට දැන් අපි දුමු ඔයා එක වේලක් කනවා කියලා හොඳට කමන්නේ කන්න. ඔයා ඕන එකක් කන්න. හැබැයි ඊට පස්සේ පැය 16ක බ්‍රේක් එකක් තියාගන්න. වතුර විතරයි. ඔව් වතුර විතරයි. ඊට අමතරව මොනවත් ඔය වෙනම කන්නේ නැතුව වැඩිපුර ජූස් ಜಾති බොන්නේ නැතුව දැන් සමහර අය මොකද කරන්නේ නොකා ඉඳලා මේ ෆෘට් ಜಾති එහෙම ඔක්කොම කනවා. බ්ලෙන්ඩ් කරලා ජූස් කරලා බොනවා. ස්මූදි බොනවා. හැබැයි එතකොට අර සුගර් ලෙවල් එක වැඩි වෙනවා. හරි ඒක හරියන්නේ නැහැ. ඉතින් ෆෘට්ස් කෑවත් බොහොම පොඩ්ඩක් කනවා මිසක් ගොඩක් කන්න යන්න හොඳ නැහැ. ඒ වගේ ඒක ඩිසිප්ලින් එකක් හදාගන්න ඕනේ. එහෙම නැත්තම් දැන් සමහර අය ඉන්නවා දැන් හෙවි වේට් වගේ කරන අය ඉන්නවා නම් මීල් 6ක් වගේ දවසට කනවා. හරි ඒක පොඩ කනවා. ඒක ඉතින් එයාගේ ප්‍රොෆෙෂනල් එකේ එයා මොකද එයා හෙවි වේට් කරනවානේ. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙක්ට එහෙම අවශ්‍ය නැහැ. සාමාන්‍ය කෙනෙක් හුඟක්ම එක්සර්සයිස් කරනවා වගේම කෑමෙන් තමයි මේක පාලනය කරන්න ඕනේ. කියන්නේ බොඩි එකට අනවශ්‍ය දේ අපි ඇතුළට දාන්න. ඒක නොකර ඉන්න ඕනේ. කෑමයි sugar අඩු කරගත්තොත් හරිද? ඔයා sugar salt ගන්නේ නැතුව ඊළඟට කෑම පාලනය කරගත්තාම ඔයාට දවස් දෙකක් යනකොට ඔයාට තේරෙනවා මේ බොඩි එක හැසිරෙන්න පටන් ගන්න වෙනස. ඒක එකක්. ඊට පස්සේ එක්සර්සයිස් පැත්තට යන්නේ. අපි කොච්චර එක්සර්සයිස් කරත් හැබැයි ඔයා අර කෑම පැත්තෙන් අර ඩිසිප්ලින් එක හදාගත්තේ නැත්නම් හරි අමාරුයි. ඒ නිසා ඒ ඩිසිප්ලින් එක හදාගන්න ඕනේ. ඒක Tamanට නේ වෙන කාටවත් නෙවෙයි. නෑ කෑම කාලේ පැයදාසි බ්‍රේක් එකක් තියෙනවනේ. ඒක දැන් උදේ බ්‍රේක්ෆාස්ට් එක අනිවාර්යයෙන් කියන්නේ මොකද ඒක ආවනේ නේද? නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. අනිවාර්යයෙන් ගන්න ඕනේ ඒක හොඳට ගන්න ඕනේ බොරුවද? නෑ එහෙම ගන්න මෙහෙම එක එක කෙනාට එක එක විදියයි. හරිද? දැන් බලන්න ඉස්සර කාලේ කෑම ගැන තිබ්බ අදහස් වෙනස් නේ දැන්. දැන් හුඟක් අයගේ ක්‍රමයේ තමයි බුදුහාමුදුරන් එක්කම. 1 meal per day. එහෙම කරන කට්ටිය නේද? ඔව්. දැන් ඒක සයන්ටිෆිකලි පවා හුඟක් අය පිළි අරගෙන තියෙනවා. එක වේලයි දවසට. එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. දැන් මමත් එහෙමනේ. නෑ. ඔව්. මම ඒ කියන්නේ අනම්මනම් sugar මොනවත් කන්නේ. අමතර ඔය cookie nuts fruits මොනවත් නෑ. ඒ මම කන වෙලාවට එක වේලක් කනවා. හොඳට කනවා. හොඳට කියන්නේ මෙහෙමයි. ඉතින් එහෙම අර අනවශ්‍ය විදියට ඕවර්ලෝඩ් නෑ. එහෙම කරන්නේ. එහෙම කරන්න බෑ. එහෙම නෙවෙයි. සාමාන්‍යයෙන් බඩ පිරෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට කෑවහම යති. දැන් අපි මේ කෑම කියන එක අපි මේ හැම දෙයකටම සම්බන්ධ කරගෙන ඉනවනේ. අපි කෑම කියන එකට අනවශ්‍ය වටිනාකමක් දීලා ඒක ජීවිතේ වෙනම මහා ඉහළින් තියාගෙන ඉන්න එක කෑම අවශ්‍යයි. හැබැයි මිනිස්සෙකුගේ ජීවිතේ මනස හදාගන්නකොට ජීවිතය හදාගන්න කෙනාට එහෙම ඉතින් මේක කෑම එක සාධකයක් විතරයි. ඒක අවශ්‍යයි, ඒක වටිනවා, ඒකට අපි ගරු කරන්න ඕනේ. හැබැයි ඒක නෙවෙයි ජීවිතය. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. තේරුණාද? නෑ. ඒක තේරුණාද ඒක වෙනස? දැන් සමහර අය ඉන්නවා කෑවේ නැත්තම් හිතන්නේ ජීවිතේ ඉවරයි. වේලක් මිස් වුණොත් හිතන්නේ ඉවරයි. මේ දැන් ලෝක විනාශය. ඈ එහෙම එකක් නැහැ. අන්න එහෙම ඒක හදාගන්න පුළුවන්. හරි? ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕනේ. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගත්තාම ඊට පස්සේ ඔන්න එක්සර්සයිස් පැත්තට යනවා. හරි? එක්සර්සයිස් පැත්තට යනකොට ඉස්සෙල්ලාම මට දැනෙනවා දැන් අපි කියමු ජිම් එකකට යන කෙනෙක් ඉන්නවා නම් ජිම් එකක් නැතත් අඩු ගානේ ඇවිදින එක. විනාඩි 30ක්වත් ඇවිදින්න පුළුවන් වුණොත් දවසකට විනාඩි 45ක් වගේ ඇවිදින්න පුළුවන් නම් හොඳයි. නිකන් normal jogging normal කියන්නේ ටිකක් ස්පීඩ් යන්න. මෙන්න තමයි ඇවිදින්න ඕනේ. මොකද ඔකට මයින්ඩ් සෙට් එකක් බලපාන. දැන් සමහර අය ඉන්න ඇවිදිනකොට කෝල් කරගෙන මේ කියන්නේ කතා කර යාළුවෙක් එක්ක කතා කර මේවා කර එක්ක ටෙක්ස්ට් කර එහෙම ඇවිදිනවනේ. ඒක හරියන්නේ නැහැ. මේක බොඩි එකට දැනෙන්න ඕනේ. ඔයා මේ බොඩි එක වෙනුවෙන් තමයි මේක කරන්නේ කියන එක දැනෙන්න ඕනේ. හරි? ඒකෙන්ද ඒකටම කරන්න ඕනේ.
ඒක සින්දුවක්වත් තාම වැඩි නිකන් නෝමල් වෙන කොහොමද? ඔව් ඒක මෙහෙමයි. සමහර අයට ඒක කරන්න වෙනවා. මොටිවේෂන් එකක්. ඔව් මේ නමුත් ඒක හරියටම කරනවා නම් ඒක අවශ්‍ය නැහැ. ඔව් නේ කම්මයි. හරි. හරියටම කරනවා නම් ඒක අවශ්‍ය නැහැ. ඔව්. දැන් අද ජිමේල් කරන සාමාන්‍යයෙන් හෙඩ්සෙට් එක අවුත් කරොත් එහෙම මම ඇවිල්ලා අප අරන් යනවා. මම මියුසික් නැත්තම් මට කරන්න බෑ මොනවද? නෑ දැන් ඔයා කොටසක් තියෙනවා YouTube එකට එහෙම ගියාම බලන්න පුළුවන් ක්ලාසික් බොඩි බිල්ඩින් කියලා. හරි. ක්ලාසික් බොඩි බිල්ඩින් වල ජිම් වල මියුසික් නෑ. හරිද? හෙඩ්සෙට් නෑ. නෑ ඒක එහෙම එකක් නෙවෙයි. ඒක යාළුවා එහෙම පාවිච්චි කරන්නේ නෑ. ඒ කියන්නේ තනිකර රෝ ඒ කියන්නේ නිකන් යාළුවා ප්‍රැක්ටිස් කරන්නේ. හරිද? ඒකෙන් තමයි එතකොට තමයි ඒකට ફોකස් එක එන්නේ. දැන් මෙඩිටේෂන් වලත් එහෙමනේ. දැන් සමහර අය ඉන්නවා මෙඩිටේෂන් කරන මියුසික් ඕනේ, චාන්ටිං ඕනේ. හරි. මොනාරි බෙල් ශබ්ද තියෙනවා, මොනාරි තේන් තියෙනවානේ. ඇත්තටම මෙඩිටේෂන් කරනකොට එහෙම එකක් නැහැ. ඒක තනිකර නිස්සබ්දව මයින්ඩ් එක ඒකටම ફોකස් කරලා කරන්නේ. ඒ වගේ ඕන දෙයක් කරනකොට අපි අර තව දෙයක හෙල්ප් එකක් අරගෙන කරන්නේ පොඩ්ඩක් අර පුෂ් කරන්න විතරයි. නමුත් ඒක හරියටම කරන්න ගත්තාම ඔය එකක්වත් ඕනේ නැහැ. නිසා ඇවිදින එකේදී එයා ඇවිදින එක විතරයි කරන්නේ. ඒකට ජිම් එකට යන්න පුළුවන් කෙනෙක් නම් ට්‍රෙඩ්මිල් එකක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් විනාඩි 45ක් යන්න ඕනේ. හරි? එතකොට ඒ විනාඩි 45 දැන් සමහර අය ඉන්නවා මෙහෙම. දැන් ජිම් එකට යනවා කියලා දැන් අපි දන්නවා. හරිද? හොඳ ජූස් එකක් හදා ගන්නවා මෙච්ච විතර. හරි? ඊට පස්සේ ආගේ මීල් එක දැන් හොඳට ලොකුවට හදනවා. මොකද දැන් ගෙදර යත් අනේ පුතා යනවා ජිම් එකට දුව ජිම් එකට යනවා කියලා ඔන්න ලොකු මීල් එකක් හදනවා. ඒක වැරදි. මොකද දන්නවද? සමහර වෙලාවට අපි ඒ කියන්නේ ගිහිල්ලා ඒ වර්ක්අවුට් කරාට ඊට වඩා කැලරි ප්‍රමාණයක් බොඩි එකට දානවා. ඒ දැම්මම පවුවදාට මේ එන්නෙන් ජිම් එකට යන කෙනාගේ weight එක වැඩි වෙනවා මිසක් මෙයාගේ ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒ නිසා අර එක්සර්සයිස් ප්‍රමාණය වැඩි කරන ගමන් මුලදී යම් මට්ටමකට එනකන් එක්සර්සයිස් ප්‍රමාණය වැඩි කරන ගමන් මේ ඉන්ටේක් කියන්නේ ශරීරයට ගන්න ආහාර වර්ග ප්‍රමාණය අඩු කරන්න. එකම දේ තියාගන්න පුළුවන් ප්‍රෝටීන්. ප්‍රෝටීන් උනත් සමහර ශරීර වලට එහෙම ඉතරම අවශ්‍ය නැහැ. හරි? එතකොට ප්‍රෝටීන් ප්‍රමාණය දවසකට ඒ අවශ්‍ය කරන විදිහට Tamanට තේරෙනවා නම් ඇඟට හයි ඕනේ කියලා. එතකොට ඒක ප්‍රශ්න නෑ. ඒ වගේම දැන් ඔයාලා දන්නවා මේ එනර්ජි ඩ්‍රින්ක් අර පෞද්ගලික ප්‍රෝග්‍රෑම් එකක් කරේනේ. ඒත් දැන් ඉස්සර වගේ නේ දැන් ඇඩ්වාන්ස් මේවා. හරිද? දැන් උගාක් වෙලාවට බලන්නේ කොහොමද ශරීරයට අහිතක් නොවන විදිහට කොහොමද මේකෙන් වඩා ප්‍රතිඵලයක් ගේන විදිහට ශරීරයට ශක්තිය ගන්න විදිහ. ඉතින් ඒ වගේ දැන් ප්‍රී වර්ක්අවුට් තියෙනවා. අද ඩ්‍රින්ක් තියෙනවා, පවුඩර්ස් තියෙනවා, ඒවා තියෙනවා. එතකොට අපි කියමුකෝ කෙනෙක් ජිම් එකට යනවා නම් සමහරලාට කම්මැලි නම් කරන්න හිතෙන්නේ නැත්තම් හරිද නිකන් බොඩි එක නිකන් හරි ස්ලීපි නම් ඒක ප්‍රී වර්ක්අවුට් එකක් එයාට ඒ අවශ්‍ය කරන විදිහට අපි කියන එනර්ජි ඩ්‍රින්ක් එකක් හරි ප්‍රී වර්ක්අවුට් එකකට අවශ්‍ය ප්‍රදේ ගත්තාම අන්න මේක වෝම් අප් වෙනවා. එතකොට ඒ එනර්ජි එක ලෙවල් එක හයි වෙනකොට මෙයාට අන්න වර්ක්අවුට් කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. හරි? ඒක නමුත් සමහර අය ඉන්නවා මේ එනර්ජි ඩ්‍රින්ක් එකක් බීලා නිදා ගන්නවා. ඒක හරියන්නේ නැහැ. ඒක වැරදි. හරි? ඒ වගේ මෙන්න මේ වටපිටාව හදා ගන්න ඕනේ. ඊට පස්සේ ජිම් එකට ගියාම අනිවාර්යෙන් විනාඩි 45ක්වත් ඇවිදින්න ඕනේ. ඒ ඇවිදින දවසට. එහෙම නැත්නම් දැන් වාට ස්කෙඩියුල් එකක් නෝනේ. එතකොට දැන් මේක තමන් මත තියාගෙන මේක ඩිසිප්ලින් එකක් විදිහට කරන්න. මේක නිකන් ආවට ගියාට කරන්න බෑ. ඒක හේතුව මම අර මුලින් කිව්වා මේ බොඩි එක කියලා කියන්නේ පුරුදු ගොඩක්. දැන් මේක වෙනස් කරන්න වෙන්නේ පුරුදු වලින්. ඔව්නේ. තේරුණාද මෙකැනිසම් එක? දැන් මේක තියෙන්නේ පුරුදු ගොඩකින් මේ හැදිලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක අපිට වෙනස් කරන්න නම් අපි අලුත් පුරුදු සෙට් එකක් මේකට දාන්න ඕනේ. එතකොට ඕක වෙනස් වෙනවා. හරිද? වැඩි කාල නෑ. මාස 4ක් මාස 6ක් යනකොට වෙනස් වෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන්. ටෙක්නිකලි එක්සර්සයිස් හුඟක් ඇඩ්වාන්ස්. සමහර පරණ එක්සර්සයිස් දැන් කරන්නේත් නැහැ. හරි? ඊට දැන් අලුත් එක්සර්සයිස් තියෙනවා ඉස්සරට වඩා ඉක්මනට
ඒ කියන්නේ ගන්න පුළුවන් බෙනිෆිට් එක වැඩි. ඊට පස්සේ මැෂින්ස් තියෙනවා. හරි මේ ව්‍යායාමය කියලා කියන්නේ දැන් ඉස්සරට වඩා හුඟා දියුණු සබ්ජෙක්ට් එකක්. මේවා ලැබ්ස් වල රිසර්ච් කරලා හොයාගෙන තියෙනවා කොහොමද අඩු කාලයකදී වැඩි රිසල්ට් එකක් ගන්න පුළුවන් කොහොමද කියලා. හරි? මේකින්ද ඉස්සර වගේ නෙවෙයි දැන් මාස 4ක් මාස 6ක් යනකොට ඕන ටයිප් එකකට බොඩි එකක් වෙනස් කරගන්න පුළුවන්. දැන් ඒතකොට නිකන් හිතන්න ඕන කෙනෙක්ට හරි නිකන් තමන් හිතනවා නම් මට මේක හරියන්නේ නැහැ කියලා මම ගැරන්ටි කරනවා. හරිද? ඒ කියන්නේ කොහෙවත් නැහැ බොඩි එකක් මාස 6න් වෙනස් කරගන්න බැරි. නෑ. ඔව්. ඕන බොඩි එකක් එයා එකම දේ එයාට තියෙන්න ඕනේ එයාගේ අර පුරුදු සෙට් එක. එයා කරගෙන යන පුරුදු වෙනස් කරගෙන හරි විදියට හරි තැනට වැටුණොත් මාස 6න් එයා සම්පූර්ණ අලුත් ලයිෆ් එකකට යනවා. ඒක ටාගට් එක දෙන්න ඕනේ. හරි? ඔව්. ඉතින් ඒකින්ද දැන් ඒකට මේ බොඩි එක කොහොමද වර්ක්අවුට් කරන්නේ? ඔව්. ඒකට බොඩි එක වර්ක්අවුට් කරනකොට ඉස්සෙල්ලාම බලන්න ඕනේ අපේ තියෙනවා වර්ක්අවුට් වලට යන්න ඉස්සෙල්ලා තව දෙයක් තියෙනවා කෑම වල දැන් මේ කාබෝහයිඩ්‍රේට් හරිද කාබ්ස් එතකොට දැන් මේක සමහර අය හිතනවා මේක හොඳ නැහැ කියලා හිතනවානේ නෑ එහෙම නෙවෙයි දැන් කාබෝහයිඩ්‍රේට් වල තියෙනවා සිම්පල් කාබෝහයිඩ්‍රේට් තියෙනවා මික්ස් කාබෝහයිඩ්‍රේට් තියෙනවා හරිද මික්ස් කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ ඒක නැචරල් කාබෝහයිඩ්‍රේට් ඒක ඕනේ බොඩි එකට ඒක අවශ්‍යයි එතකොට මේ සිම්පල් කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ අර මම අර මොනින් කිව්වගේ සුගර් වගේ මේ ඇඩඩ් කාබෝහයිඩ්‍රේට් ආටිෆිෂල් එක කෘත්‍රිම අන්න ඕක තමයි හරි නැත්තේ ඒ නිසා කෑම බීමක් කනකොට එහෙම අපිට උන තියෙන්න ඕනේ ඩිසිප්ලින් එකක් ඒ ආටිෆිෂල් කාබෝහයිඩ්‍රේට් අඩු කරගන්න. එතකොට තමන්ගේ ශරීරයේ ඒ බර අඩු කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් අමතර කතාවක්. හරි? මොකද හුඟක් අය හිතනවා මේ කාබෝහයිඩ්‍රේට් නරකයි කියලා. එහෙම එකක් නෙවෙයි. අනිත් එක තමයි කිසිම දෙයක් එහෙම නරකයි කියන එක නෙවෙයි. අපි බලන්න ඕනේ එක එක්කෙනාගේ බොඩි ටයිප් එකට අනුව එයාගේ බොඩි එක වැඩ කරන කෙමිස්ට්‍රි එක වෙනස්. 100 දෙනෙක් හිටියොත් ඒ 100 දෙනාට යන්නේ 100 විදියට. මට හරියන එක ඔයාට හරියන්නේ නැහැ. ඒ වගේ එකම දේ ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාට කොහොමද ඔයාගේ බොඩි එක හදාගන්න කොහොමද ඔයාට මොනවද කන්න ඕනේ මොනවද නොකන්න ඕනේ කියන එක ඔයා හිමීට හොයලා බැලුවොත් කල්පනා කරොත් ඔයාට අල්ලගන්න පුළුවන්. අන්නේ කල්ලගෙන තමන්ගේ weight එක වැඩි කරන එක අඩු කරගන්න නම් මේ කැම වලින් අයින් වෙන්න. එතකොට ඒක හරියනවා. ඊට පස්සේ දැන් බොඩි එකක වර්ක්අවුට් කරනකොට අපි ගොන මුළු බොඩි එකටම වර්ක්අවුට් කරන්න ඕන. එතකොට ඒක පාර්ට් බයි පාර්ට් යනවා. ඉස්සෙල්ලාම පුළුවන් අපි කියනවා ඔයාට දැන් මෙහෙම කියමුකෝ සතිය full body workout එකක් කරනවා. සතිය. දවසකට full body workout එකක්. එතකොට full body workout එකක් කරනකොට ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ legs වලින්. හුඟක් අය අතාරිනවනේ legs. දිගට යනදාම පේන්නේ නැහැ නේ කකුල් දෙක සයිස් එක. අර උගන් නළුවේවත් ඉන්න ඔක්කොම අප බොඩි එක විතරයි තියෙන්නේ. නමුත් එහෙම වයසට යනකොට මේ legs තමයි වටින්නේ. ඇයි අපි හිටගෙන ඉන්න අපේ බැලන්ස් එක ඔක්කොම හදන්නේ legs වලින්. ඒකින්ද ස්ට්‍රෝං ලෙග් එකක් තියෙන එක මිනිස්සෙකුට ගැහණු පිරිමි ඕන කෙනෙකුට ඉතාම වටිනවා. හරි? ඒ නිසා එක්සර්සයිස් කරනවා නම් legs වලට තමයි මූලික වටිනාකම දෙන්න ඕනේ. කතාවක් තියෙන real man never skip the leg day කියලා. හරිද? ඒ කියන්නේ ඒක ටිකක් අමාරුයි. අනිත් එක මෙහෙමයි. මේ බයිසෙප් එක චෙස්ට් එක වගේ මේක පේන්නේ නැහැ. ඔව් හරිද? කරපු ගන්න ගැම්මක් කියනවනේ ලෙග් පේන්නේ නැහැ. ඉතින් ඒකින් ගණන් ගන්න නැහැ. නෑ එහෙම නෙවෙයි. ඒකෙන් තමයි තනිකර මේ බොඩි එකේ බැලන්ස් එක. කෙනෙක් ඇවිදිනකොට මොනවා හරි දෙයකදී දුවනකොට පයින්නකොට මාෂල් ආර්ට් වල උනත් බොඩි එක බැලන්ස් කරගන්න එක තමයි මූලික දේ. යා කොච්චර වැඩකාරයෙක් වුණත් බොඩි එක බැලන්ස් කරගන්න බැරුණොත් ඉවරයිනේ. ඔය ඕන ස්පෝර්ට්ස් එක. බොක්සිං වල උනත් ගත්තාම ජූඩෝ ගත්තා, අයිකිඩෝ ගත්තා, කරාටි ගත්තා. ඔක්කොගෙම තියෙන්නේ හරියට කොහොමද හිටගන්නේ? කොහොමද බැලන්ස් එක තියාගන්නේ? ඒකට ලෙග් එකේ ශක්තිය තමයි ඕනේ. ඉස්සෙල්ලා. හරිද? ඒකින්ද ලෙග් එක. ඉස්සෙල්ලා මත දිහා වර්ක්අවුට් කරන්න ඕනේ ලෙග් වලට. හරි? එතකොට ලෙග් එකට වර්ක්අවුට් කරනකොට අඩු ගානේ දවස් දැන් ෆුල් බොඩි වර්ක්අවුට් එකක් කරනකොට එක බොඩි පාර්ට් එකකට එක්සර්සයිස් දෙකක් කරනවා.
එතකොට සතියක් දැන් ඔයා ෆුල් බොඩි වර්ක්අවුට් එකකට යන්න යන්නේ. හරි? පටන් ගන්න ලෙග්ස් වලින්. එක්සර්සයිස් දෙකක් කරනවා. එතකොට ඔයාලට පුළුවන් කොහොමද මොන වගේ එක්සර්සයිස්ද කරන්න ඕනේ කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ස්ක්වොට් එක ෆුල් ස්ක්වොට් එක කරනවාද, හාෆ් ස්ක්වොට් එක කරනවාද කියලා කොහොම හරි ලෙග් එකට එක්සර්සයිස් දෙකක් කරන්න ඕනේ. එතකොට ඔයාලට ඒක ප්‍රී කරන්න පුළුවන්, මැෂින්ස් වලින් කරන්න පුළුවන්. හරි? සමහර දැන් මැෂින්ස් තියෙනවා. ඔයා ඒකින් ඔයාට ඕනට වඩා උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒවා සයන්ටිෆිකලි හදලා තියෙන මැෂින්ස්. හරි? ඉන්න ලෙග් එකට එක්සර්සයිස් දෙකක් කරනවා. එතකොට ඒ එක්සර්සයිස් දෙක මොනවද කියලා ඉතින් ඔයාට ඒකකින් බලන්න ඕනේ දෙකක් ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හදලා කරගන්න පුළුවන්. හැබැයි අර මූලික වශයෙන් ස්ක්වොට් එක කරන්න පුරුදු වෙන්න ඕනේ. හරි? එතකොට ලෙග් එකට එක්සර්සයිස් දෙකයි. ඊට පස්සේ චෙස් එකට එක්සර්සයිස් දෙකයි. ඊට පස්සේ බෑක් එකට එක්සර්සයිස් දෙකයි. ඊට පස්සේ බයිසෙප් වලට එක්සර්සයිස් දෙකයි. ට්‍රයිසෙප් වලට එක්සර්සයිස් දෙකයි. ඊට පස්සේ ඇබ්ස් කරනවා. හරි? එතකොට එහෙම කරාම ෂෝල්ඩර් වලට එක්සර්සයිස් දෙකයි. කරාම ඔයාගේ මුල් බොඩි එකටම වර්ක්අවුට් වෙනවා. ඔව්. සතියක් ඒ විදිහට. සතියක් ඒ විදිහට කරන්න ඕනේ. හරිද? හැමදාම කරන්න ඕනේ. ඔව්. ඩේලි. ඒක එච්චර වෙලා යන්නේ නැහැ. පැයක් ඇතුළත ඕක ඔක්කොම ඉවරයි. ඔව්. හරිද? එතකොට ලෙග් එක කරනකොට ඔයාලට කරන්න පුළුවන් ස්ක්වොට් එක කරන්න පුළුවන් සෙට් 3ක් යන්න පුළුවන්. හරිද? එතකොට ඒ සෙට් එකට රෙප්ස් ගහනවා 8ක් නැත්නම් 10ක් නැත්නම් 12ක්. හරි? මේවත් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම සාමාන්‍ය weight එකක් දාලා හරිද? පළවෙනි සෙට් එක යනවා රෙප්ස් 12ක්. හරිද? ඊට පස්සේ weight එක ටිකක් වැඩි කරලා ඊළඟ සෙට් එක යනවා 10ක්. රෙප්ස් 10ක් යනවා. ඊට පස්සේ පුළුවන් තරම් මැක්සිමම් දාලා ඔයාලට පුළුවන් තුන්වෙනි සෙට් එක රෙප්ස් 8ක් යන්න පුළුවන් heavy weight දාලා. හරිද? ඒ වගේ එක්සර්සයිස් දෙකක් කරනවා. ඊට පස්සේ යනවා chest එක. તો chest එක කරනකොට අර වගේ chest එකට එක්සර්සයිස් දෙකක් කරනවා. හරිද? අපි කියමු bench press එකයි incline bench press එකයි. හරිද? එහෙම නැත්නම් bench press එකයි dumbbell flies. හරි? එහෙම නැත්නම් bench press එකයි decline bench press එකයි. ඒ වගේ chest එකට එක්සර්සයිස් දෙකක් කරනවා. ඊට පස්සේ back එකට එක්සර්සයිස් දෙකක් කරනවා. ඊට පස්සේ shoulder වලට එක්සර්සයිස් දෙකක් කරනවා. tricep එකට bicep එකට එක්සර්සයිස් දෙක කරනවා. හරි? ඊට පස්සේ abs කරනවා. හරි? ඊට පස්සේ calf වලට ඕනනම් එක්සර්සයිස් එකක් කරනවා. හරි? ඒ විදිහට ඔන්න ඔයා week එකක් යනවා full body එක. ඔය සෙට් එක ඔක්කොම එක දවසේ අනිවාර්යෙන් එක දවසේ කරන්න ඕනේ. හරි? එක දවසේ කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය ආවිගේනියක් වගේ තියෙනවා. ඔව් පැය එකමාරක් යනකොට ඉවරයි. හරි? පැය එකමාරක් යනකොට ඉවරයි. ඊට පස්සේ අපි කියමු මෙහෙම දවස් 3ක් විතර කරගෙන යනවා. දැන් කරගෙන යනකොට දැන් කොහොමත් අද පටන් ගත්තොත් හෙට පොඩ්ඩක් අමාරු වෙනවා. නිකන් හරි? ඊට පස්සේ හෙට අමාරු වෙන චුට්ටක් නමුත් ඔයා කරන්න ඕනේ. හෙටත් කරලා අනිද්දා වෙනකොට දැන් නම් ඇති ඒ මොටම ඉන්නක ඕනේ නැහැ කියලා හිතෙනවා. හරිද? නමුත් අනිවාර්යෙන් කරන්න. මොකද මේක ඒ බොඩි එකේ නෙවෙයි තියෙන්නේ මේක ඇත්තට මෙන්ටල් ගේම් එකක්. පුරුද්ද කඩන්න යෝනේ. අර පුරුද්ද තමයි ඔය දැන් කියන්නේ දැන් ඇති මේක බෑ මේව වැඩක් නෑ මොකටද අනේ මොනවටද මේවා මේ ඉන්නවනේ කියලා අර ඔක්කොම ලොජික් එන්න පටන් ගන්නවා පුරුද්ද තියාගන්න. ඒ නමුත් ඒ ලොජික් එක කඩන්න ඕනේ මේකෙම ඉන්න ඕනේ. හරි? දවස් 3ක් මේක කරොත් non stop. 4 වෙනි දවසේ එනකොට ඔන්න දැන් මේක ආපහු අලුත් මේක පික් අප් වෙන්න පටන් ගන්නවා. අලුත් හැබිට් එක. කොහොම හරි එහෙම ගිහිල්ලා ඔන්න ඔයා සතියක් කරොත් ඔයාගේ බොඩි එක ඔන්න දැන් අලුත් විදියට ඇඩැප්ට් වෙනවා. හරි? ඒ අතරේ රෙස්ට් කරන්නත් පුරුදු වෙන්න ඕනේ. රෙස්ට් එක පොඩ්ඩක් ටිකක් තියෙන්න ඕනේ මුලදී. නැතුව මේ එක පාට බොඩි එක පුෂ් කරන්න යන්න හොඳ නැහැ. හරි? ටික ගන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි සතියක් ගියා දවසක් රෙස්ට් කරනවා. සම්පූර්ණ දවසක් රෙස්ට් කරනවා. සතියක් ගියාට පස්සේ. හරි? ඊට පස්සේ ආපහු සතියක් යනවා මේ විදියටම ෆුල් බොඩි එක.
දැන් ඔයාලට තේරෙනවා මේක හරි දැන් මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ කරන්න ඕනේ මොකද? දවස් 3කට මේක කඩා ගන්නවා. හරි? දැන් අපි දිගටම කරානේ. දවස් 3කට කඩනවා බොඩි පාර්ට්ස් දෙකක් කරනවා. දැන් ඒ බොඩි පාර්ට්ස් දෙකක් කරනකොට ඉස්සෙල්ලාම දවසේ එක්සර්සයිස් කරනවා ලෙග් එකටයි ෂෝල්ඩර් වලටයි. ලෙග් එකටයි ෂෝල්ඩර්. ඔව්. එතකොට ලෙග් එකටයි ෂෝල්ඩර් වලටයි කරනකොට දැන් ඉස්සෙල්ලාම අපි කරේ එක බොඩි පාර්ට් එකකට එක්සර්සයිස් දෙකයිනේ. දැන් අපි එක්සර්සයිස් 3ක් කරනවා. හරි? ලෙග් එකට එක්සර්සයිස් 3යි. ෂෝල්ඩර් එකට එක්සර්සයිස් 3යි. එතකොට ඔයාලට විනාඩි 45න් ඕක ඉවරයි. හරි? විනාඩි 45න් ඕක ඉවරයි. ඊට පස්සේ ඔයා පැය භාගයක් කාඩියෝ කරනවා. ඒ කියන්නේ ට්‍රෙඩ්මිල් එකේ ඇවිදිනවා. හරිද? ඇබ්ස් කරනවා. ඒ වගේ පැය භාගයක් කාඩියෝ කරනවා. එතකොට ඔන්න ඔයාගේ පැය විනාඩි 15යි දවස් වර්කවුට් එක ඉවරයි. ඊට පස්සේ ඕන එකක් කරනවා. හැබැයි අරක ඩිසිප්ලින් එකක් විදිහට කරනවා. ලෙග් එකයි ෂෝල්ඩර් එකයි එක්සර්සයිස් 3යි. දෙවනි දවසේ චෙස්ට් එකයි ට්‍රයිසෙප් එකයි. හරිද? එක්සර්සයිස් 3යි. හරි? ඊට පස්සේ කාඩියෝ ටිකක් කරනවා. ඇබ්ස් වලට ටිකක් කරනවා. තුන්වෙනි දවසේ බෑක් එකයි බයිසෙප් එකයි. එක්සර්සයිස් 3යි. ඒ කියන්නේ බෑක් එකට එක්සර්සයිස් 3යි බයිසෙප් එකට එක්සර්සයිස් 3යි. ඒ කියන්නේ 3 and 3 ඔව්. හරි? එතකොට ඔන්න දවස් 3 ඉවරයි. ඒ අතරේ ඔයාලට පුළුවන් ඕනනම් අර ඇප්ස් කරන ඒවා ඊළඟට කාඩියෝ කරන එක අඩු වැඩි කරගන්න පුළුවන් ඒ දවසට අනුව. ඊට පස්සේ දවස් 3ක් ගියාට පස්සේ එක දවසක් රෙස්ට් කරනවා. ඊට පස්සේ ආපහු දවස් 3ක් පටන් ගන්නවා. පටන් ගන්න ලෙග් එකෙන්. leg and shoulder එක දවසක්. හරි? chest and tricep එක දවසයි. back and bicep එක දවසයි. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ දැන් ඔහොම යනවා දවස් 3ක්. දවස් 3ක්. එතකොට දැන් දවස් 3ේව 3ක් යනවා. හරි? එහෙම ගියාට පස්සේ දැන් මේක දැන් බොඩි එක බැලන්ස් කරන්න ඕනේ. දැන් සමහර එක්සර්සයිස් කරනකොට ද වෙනවා, අයව මේව වෙනවනේ. බැලන්ස් කරන්න. ඊට පස්සේ ස්ට්‍රෙන්ත් එක උනත් සමහර ඒ වගේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා, වැඩි වෙනවා එහෙම තියෙනවා. මෙන්න මේ බැලන්ස් කරන එකට එකක් තියෙනවා. හරිද? ඒක තමයි මොකක්ද දන්නවද? දවස් 3ක් එක දිගට ඔයා කරනවා ෆුල් ස්ක්වොට් එකයි. හරිද? ඒකට සෙට් 3ක් යනවා. ෆුල් ස්ක්වොට් එක සෙට් 3ක් යනවා. 10 8 6 කරන්න පුළුවන්. එහෙම නැත්නම් 12 10 8 කරන්න පුළුවන්. හරි? weight එක වැඩි කරගෙන ස්ක්වොට් එකයි bench press එකයි chest එකට bench press එකයි dead lift එකයි. හරිද? ඔය තුන කරනකොට බොඩි එක බැලන්ස් වෙනවා. ස්ක්වොට් එකයි chest එකයි dead lift එකයි. ඔය තුන දවස් 3ක් කරනවා. ඔය තුන විතරයි. දවස් 3ක් කරලා rest එකක් ගන්න. ඔය තුන කරනකොට පොඩ්ඩක් ඒ කියන්නේ ඒක දැන් dead lift එක විතරක් යනවා නම් පොඩ්ඩක් සමහරලාට ඉතින් සමහර ඉන්නවා dead lift එක විතරක් කරන අය. හරිද? ඒක ඉතින් ටිකක් heavy කරන්න පුළුවන් නම් හොඳයි. බොඩි එකට මේක workout වෙනවා. හරි? මේ ඒක ඩම්බෙල් වලින් කරන්නත් පුළුවන්, බාබෙල් වලින් කරන්නත්, ඩ්ලිෆ් වලින් විතරක් ජීවත් වෙන අය ඉන්නවා. ඔව් ඒක විතරයි කරන්නේ. ඒතරම් හොඳයි. ඒක සම්පූර්ණ දිනවනේ ඒක. දැන් ওই මිලිටරි වල එහෙම සමහරලාට තියෙනවා. ඒක ඇත්තට ওই රෂියන් ඩෙඩ් ලිෆ්ට් එක එහෙම තියෙනවා. ඉතින් ඒක world famous. ඉතින් ඒක ඩම්බෙල් දෙකක් තියෙනවා ඕන තැනක ලෝකේ නිකන් කොන්ක්‍රීට් කැට දෙකක් අරගෙන උනත් කරන්න පුළුවන්. ගිහලා ටික හරි වතුර බකට් එකක් අරගෙන උනත් කරන්න පුළුවන්. හරි? එහෙම කරපු කාලේ තියෙනවා. හරි? ඔව් ඉතින් ඒකින්ද ඔය තුන ස්ක්වොට් එකයි, චෙස් එකයි, බෙන්ච් ප්‍රෙස් එකයි, ඩෙඩ් ලිෆ්ට් එකයි. දවස් 3ක් කරනවා, ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ආපහු යනවා ඔයා අර දවස් 3 ස්කෙඩියුල් එකට. හරි? බොඩි පාර්ට් දෙකයි. leg එකයි shoulder එකයි 3 and 3 leg එකයි shoulder එකයි chest එකයි tricep එකයි back එකයි bicep එකයි දවස් 3යි press කරා දවස් 3ක් ගියා rest කරා ආපහු යනවා squat එකටයි chest එකටයි dead lift එකටයි දවස් 3ක් press කරා ආපහු අරකට යනවා ඒ විදිහට යනකොට ටික ටික weight එක වැඩි කරගෙන සමහර දවස් වලට හොඳට කරන්න පුළුවන් සමහර දවස් වලට අමාරුයි
එහෙම වුණාම ඉතින් ඔන්න කවුරු හරි ඉතින් යාළුවෙක් ඉන්නවනම් බඩි ඉන්නවනම් ඉතින් ඔන්න හෙල්ප් කරගන්න පුළුවන්. තනියෙන් කරනවා නම් ඉතින් එහෙම. ඊළඟට සමහර දවස් තියෙනවා දැන් ඔය මැෂින්ස් තියෙනවනේ. ඔව්. එදාට මැෂින්ස් විතරක් කරනවා. ඔව්. ඉඳලා හිටලා. මොඩරේට් කරන්න ඕනේ. දැන් මේ එක්සර්සයිස් කරන එක දැන් අපි දන්නවනේ බොඩි එක කියන්නේ හැබිට් එකක් කියලා. ඔව්. දැන් මේ හැබිට් එක හැදෙන්න කියන එනකොට කඩන්න ඕනේ. මොඩරේට් කරන්න ඕනේ. සමහර දවස් වලට ජිම් එකට ගියාම තියෙන මැෂින්ස් ඔක්කොම කරනවා මොළ ඉඳලා. ඔව්. සෙට් 3 ගානේ කරගෙන යනවා ඔක්කොම. ඒක එකක්. සමහර වෙලාවට අර ස්කෙඩියුල් එකම මැෂින් වලින් කරන්නත් පුළුවන්. ඔව්. ප්‍රී වේට් මැෂින් දෙකම මික්ස් කරගෙන කරන්නත් පුළුවන්. ඒ විදිහට මේක මොඩරේට් කරගෙන ඉස්සරහට අරගෙන යනවා. එහෙම අරගෙන යනකොට සමහර දවස් වලට කරන්න ඕනේ. ඔහොම කරගෙන යනකොට සමහර දවස් වෙනවා නිකන් වේට් එක වැඩි කරලා කරන්න පුළුවන්. ඔව්. හරි? එතකොට එදාට වැඩියෙන් කරන්න ඕනේ. ඒ පුළුවන් දවසට. ඔව්. හැමදාම කරන්න යන්න ඕනේ නැහැ හෙවි වේට්. ඉඳලා හිටලා හෙවි කරන්න ඕනේ. ඔව්. එහෙම නැත්නම් නෝමල් විදියට කරගෙන යනවා. අන්න ඒ විදියට මේක මේන්ටේන් කරගන්න හදාගත්තාම මම හිතන්නේ මාස 3ක් 4ක් යනකොට ගානට බොඩි එක මේක හැදිලා එනවා. බොඩි and mind balance වෙනවානේ. ඔව්. එතකොට ඔය හිතන මයින්ඩ් සෙට් එකත් වෙනස් වෙනවා. ඊළඟට ඔය ඉමෝෂන්ස් ඔක්කොම කැඩිලා මේවා වෙලා යනවා. ඔව්. මූඩ් ගහන එක අඩු වෙනවා. මූඩ් ගහන හරිද? එක. ඊට පස්සේ mood මූඩ් ගහන එක අඩු වෙනවා. ඊට පස්සේ ඔය ඩ්‍රාමා අනවශ්‍ය ඩ්‍රාමා නැති වෙනවා. හරිද? ඔය ඔක්කොම මේ ඔක්කොම මයින්ඩ් සෙට් එකේ තියෙන සිතුවිලිනේ ඔය ඔක්කොම මේවා මේ නිකන් අහසින් පහළ වෙනව නෙවෙයි. cause and effect හේතුඵල ධර්මයට අනුව හැදෙන්නේ. එතකොට මේ බොඩි එක පවත්වා ගන්න විදිය අනුව මයින්ඩ් එක වෙනස් වෙනවා. ඒකෙන්ද මේක එක්සර්සයිස් කරනවා කියන එක ඒක ජීවිතේට හරි වැදගත්. ඉස්සර වගේ නෙවෙයි. දැන් සමහර අය තර්ක කරන්න පුළුවන්. ඒ කාලේ තිබුණාද ඕවා? ඒ කාලේ නෙවෙයිනේ දැන්. ඒ කාලේ අපි හිටියෙත් නෑ. හරි? ඒ කාලේ හිටියේ වෙනස් අය. දැන් කාලේ වෙනස් තාලේ වෙනස්. දැන් කාලේ හැටියට දැන් අපි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා එහෙම නැතුව මොකටද නිකන් දැන් බලන්න ලෝකේ ගත්තාම ලෝකේ ගෙවල් හදන ප්‍රමාණය වැඩි වෙනවා වගේම ස්පිරිතාල හදන ප්‍රමාණයත් වැඩි වෙනවා. නේ? ඒ නිසා ඇයි අපි එහෙම නිකන් අනවශ්‍ය විදියට ලෙඩ වෙන්නේ? ලෙඩ වලින් කාටවත් ගැලවෙන්න බෑ. නමුත් ඇයි අනවශ්‍ය විදියට ලෙඩ වෙන්නේ? අවශ්‍ය නැහැ නේ? ඒකෙන් කියන්නේ අපි සදාකාලික වෙනවා නෑ. ඉන්න ටිකේ හොඳට ඉන්න පුළුවන් නම් ඇයි ඒක අපි නොකරන්නේ? නේ? විශේෂයෙන් තරුණ කාලේ මේ තමන්ගේ ජීවිතේ හොඳින් හදා ගන්න ඕන කෙනෙක්ට මොකද තමන් නිරෝගී හිටියොත් ඒකේ වාසිය තමයි. තමන් ලෙඩ වුණාම ඔය කවුරුත් නෑ තමන් වටේ. ගණන් ගන්නෙත් නෑ. අනිත් අය හිමීට දාලා යන්න තමයි බලන්නේ වදයක් කියලා. එහෙමත් කෙනෙක් තමයි අල්ලගෙන උදව් කරගෙන ඉන්නේ. එහෙම නැත්තම් අපි ලෙඩ වුණොත් අනිත් අය හිමීට හැලිලා යනවා. නේ? ඉතින් ඒකින්ද එහෙම අවශ්‍ය නෑ. ඕන කෙනෙක්ට තමන් හොඳට නිරෝගීව ඉන්නවා නම් ඒකෙන් තමන්ට අනිත් අයටත් වඩා හොඳ සේවයක් කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඕන කෙනෙක්ට ඒක ගැන පොඩ්ඩක් ඉස්සරට වඩා දැන් ඕන තරම් පහසුකම් තියෙනවා. ඔයලා ඉගෙනගෙන තමන් බලා ගන්න පුරුදු වෙන්න ටික. ඔව්. ඒකෙන් කියන්නේ අපි මේවා ඔක්කොම එල්ලිලා මේ ඔක්කොම අනිත්‍යයි. මේ ඔක්කොම මේ කිසි දෙයක් මේ එක විදියට පවතින්නේ නැහැ. වෙනස් වෙනවානේ. නමුත් ඇයි එහෙම අපි නිකන් මේ ජරාවටපත් වෙලා නිකන් මේ නිකන් මේ ඔක්කොම අතහැරලා දාලා නිකන් අර අපායට එන ගෙවුවා වගේ ජීවත් වෙන්න ඕනේ නෑ. ඉන්න වෙලාවේ ඉන්න ටිකේ ලස්සනට හොඳට ඉන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ අපි මේවා එකකටවත් මේ ඉල්ලිලා එහෙම මේ ආසාවෙන් බැඳලා ඉන්න කියලා. එහෙම එකක් නෑ. මේකින්ද එකම දේ හරියට හරි ඩිසිප්ලින් එකකට හරි පැත්තට හැදුනොත් ඔය ටික මම සෑම මාසයක් කරන්න ඔය මාස 6ක් කරන්න ඕනේ නැහැ. මාස 3ක් කරන්නකො. ඔය ටිකම තමයි. මම නෝට් එක මාක දෙනවා නෑ ඔය තුගේ මාස නෝට් එක දෙනවා. මේ ටයිම් මොකද දෙන නෝට් එකක් කියලා. නෑ ඕක ඕනේ ඉතින් මට ඉතින් ලියන්න මේවා කරන්න තිබ්බයි. ඕනේ නෑ. මොනවාරි ප්‍රශ්නයක් දුන්නොත් අහන්න. කැමරා රැට කැවොත් එම නෑ රැට කෑවද දවල්ට කෑවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔව්. හරිද? කන බඩගිනි නම් කන වෙලාවට කන්න බඩගිනි නැත්තම් කන්න එපා. කන්න එපා. රේටකම කන්න. ඔව්. හරි. අනිත් දේ තමයි පුළුවන් නම් දැන් අපි කොයි වෙලේ කෑවත් පැය 16කට පස්සේ ඒක පැය 16ක් යනකම් තියාගන්න ඊට පස්සේ ආය කන්න. පැය 16ක්. ඔව්.
ඒක ෆාස්ටිං එකක් වගේ ඔටෝමැටිකල් නේ. ඔව්. මොකක් කරගෙන ෆාස්ටිං කරා. අනිත් එක තමයි තන ඔය මේ බීම ಜಾති, සෝඩා, sugar, පැණි රස ಜಾති ඕක අයින් කරන්න. ඒක තේරුම මේ නරකයි නෙවෙයි. නමුත් අර ඒක ඇඩඩ් sugar හින්දා ඒක ඉඳලා හිටලා මෙහෙමයි. ඉතින් ඉඳලා හිටලා ඉතින් ඒක එහෙම මොන හොඳ දෙයක් හම්බුනාට කෑවට ප්‍රශ්නයක් නැහැ. ඔව්. හරිනේ? මේවා. කිරි දින අපේ ආවදනේ. ඔව්. මම කරලා බලන්න මොකද. ඔව් try කරලා බලන්න. ඔය ඉතින් ආය කිරි ගහට යනවා වගේ. කිරි ගහට යනවා වගේ. කකුලේ වෙනවා. ඒකත් ඔය ගියර් සෙට් එකක් නෑ. ඒක normal නේ. ඔව් normal. මාළි ඉන්නේ. ඒ සුපිරියට මිරියට නෝ. නිකන් ඉරි වැටෙනකන් කිව්වා. ඉරාවන. හරිද? දැන් මම ඔය කියන එකේ නිකන් සම්පූර්ණ chart එක මේ තියෙනවා. ඔව්. ඉතින්ලාම warm up කරන්න ඕනේ. warm up කරනවා. හරිද? ඊට පස්සේ මතක තියාගන්න ඕනේ warm up කරනවා වගේම rest එක කියන එකත් ඉතාම වැදගත් එක. හරිද? ඔය දෙක balance කරගන්න ඕනේ. ඊළඟට දැන් body එක ගත්තාම අපි exercise කරන parts තියෙනවා. එකක් තමයි legs. legs ඒක ඉතාම වැදගත්. හරි? අනිත් එක දැන් මේ මෙතන ඉඳලා අතෙන්ට වෙනකන් මේ සම්පූර්ණ බොඩි එක මේ එකක්වත් මේ මේකට වඩා මේක හොඳයි මේකට වඩා මේක හොඳයි එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. මේ ඔක්කොම 100% වටිනවා. වටිනවා. හරිද? එතකොට දැන් සමහර අය legs අමතක කරලා chest එක කරනවා. ඔව්. හරිද? chest එක විතරක් කරලා සමහරලාට මේ ඔක්කොම අමතක කරලා කියනවා මට ඕනේ abs කියලා. එහෙම එකක් නැහැ. මේ ඔක්කොම බොඩි එක. ඔව්. මේ ඔක්කොටම එක්සර්සයිස් කරන්න ඕනේ සමබරව. ඔව්. මේ ඔක්කොටම එක හැන්දෙන් බෙදන්න ඕනේ. ඔව්. හරිද? ඒක තමයි ඒකේ ටෙක්නික් එක. හරි? එතකොට අඩු වැඩි කරන්න යන්න හොඳ නැහැ. ඔව්. මොකද එතකොට තමයි ඒක සමබර කරන්නේ. එතකොට දැන් ලෙග් එක ගත්තාම මේක කම්බයින් කරන්න පුළුවන් ලෙග් එකයි ෂෝල්ඩරයි. හරි? ඊට පස්සේ චෙස්ට් එකයි ට්‍රයිසෙප් එකයි. ඊට පස්සේ බැක් එකයි බයිසෙප් එකයි. ওই විදිහට ඒක බැලන්ස් කරගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ හැමදාම ඕනනම් මේ ඔක්කොම කරලා ටිකක් ඇබ්ස් කරනවා. හරි? ඒ විදිහට ඒක බැලන්ස් කරගන්න ඕනේ. අනිත් එක තමයි දැන් අපි ගියාම ජිම් එකකට ගියාම බාබෙල් තියෙනවා. බාබෙල් එක කියන්නේ අර දිග බාර් එක. ඒකට weight load කරලා කරන එක. හරිද? ඩම්බෙල් එක කියලා කියන්නේ අර පොඩි එක ඒක already මේ කියන්නේ weight තියෙනවා already. weight තියෙනවා. ඒක අපිට දෙන්නේ ගිහිල්ලා ගන්න විතරයි load කරන්න නෑ. හරිද? ඊට පස්සේ machine තියෙනවා. දැන් අද කාලේ හොඳ advanced machine තියෙනවා. ඒක හරියට Taman දන්නවනම් කරගන්න පුළුවන්. හුඟක් අය දන්නේ නැහැ සමහරවිට දැන් cellphone එක තියෙනවානේ. ওই machine එකේ තියෙනවා පොඩි barcode එකක්. හරිද? දැන් එන අලුත් ඕන machine එකක තියෙනවා. එතකොට ඒ barcode scan එක අපි app එක download කරගෙන ඒ machine එකට ගිහිල්ලා මෙහෙම click කරපු ගමන් ඒ machine එකෙන් කරන ඔක්කොම exercise සමහරලාට පෙන්නනවා. දැන් එන අලුත් ඕනම machine එකේ ඒක තියෙනවා. හරි? ඊට පස්සේ cable තියෙනවා. cable. ඒතකොට exercise ඔක්කොගෙම කරන්න පුළුවන්. හරි? barbell වලින් exercise කරන්න පුළුවන්, dumbbell වලින් කරන්න පුළුවන්, machines වලින් කරන්න පුළුවන්, cables වලින් කරන්න පුළුවන්. ඒ එකක්වත් නැතුව නිකම්ම body එකෙන් exercise කරන්න පුළුවන්. හරි? ඒ ඔක්කොම දෙන එතකොට exercise කරනකොට මේ ඔක්කොම balance කරගෙන කරන්න ඕනේ. හරිද? barbell එකෙන් කරනවා, dumbbell එකෙන් කරනවා, machines කරනවා, cable කරනවා ඔය ඔක්කොම mix කරගන්න, moderate කරගෙන mix කරනවා. හරි? ඒක එක. අනිත් එක තමයි මේ කරන set ගානයි reps ගානයි හදා ගන්න ඕනේ. හරි? يعني set කීයක් අපි දවසට කරනවාද ඒක exercise. දැන් උදාහරණයක් legs set 3ක් කරනවා. හරිද? ඒ set 3ට කොහොමද අපි reps ගාන හදාගන්නේ? හරි? 10ක් කරන 10 3ක් කරනවාද? 10 8 6 කරනවාද? එහෙම නැත්නම් 8 3ක් කරනවාද? ඒ කියන්නේ set 3ක් කරනවා නම් reps කීයක් කරනවාද කියලා ඒක හදාගන්න ඕනේ. හරි? ඒක schedule කරගත්තාම ඒක හරියනවා. ඊළඟට අනිත් එක තමයි මේ කාබෝහයිඩ්‍රේට් ගැන. කාබෝහයිඩ්‍රේට් කියන්නේ වැරදි දෙයක් නරක දෙයක් නෙමෙයි. හරි? කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශරීරයට අවශ්‍යයි. හැබැයි ශරීරයට අවශ්‍ය මෙන්න මේ කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට් කියන එක. ඒ කියන්නේ natural carbohydrate. මේ simple carbohydrate කියන එක artificial carbohydrate. ඒතකොට යම් කිසි කෙනෙක් carbohydrate calculate කරනවා නම් carbohydrate ගැන බලනවා නම් අයින් කරන්න ඕනේ මෙන්න මේ simple carbohydrate. මේ complex carbohydrate කියන එක නෙවෙයි. ඒක ශරීරයට ඕනේ. ඊළඟට protein ප්‍රමාණය.
ඒකට බලන්න ඕනේ ගන්න ආහාරයක් එක්ක කොහොමද කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, ඒ කියන්නේ සිම්පල් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා ප්‍රෝටීන් ප්‍රමාණය යම් මට්ටමක ඕනට වඩා නෙමෙයි. සමහර ශරීර දිනවා ප්‍රෝටීන් එහෙම ඇත්තට අවශ්‍ය නැහැ. හරි. එතකොට ප්‍රෝටීන් ප්‍රමාණය ඒ අවශ්‍ය ප්‍රමාණයට අරගෙන කොහොමද තමන්ගේ වර්ක්අවුට් එකට මේ ඉන්ටේක්, ඒ කියන්නේ ආහාර ගන්න ප්‍රමාණය බැලන්ස් කරන්නේ. ඒ කියන්නේ ඕනට වඩා මේ වර්ක්අවුට් කරනවා කියලා ඕනට වඩා කන්න යන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. වර්ක්අවුට් කරනකොට ඉස්සෙල්ලාම කෑම ප්‍රමාණය අඩු කරගන්න බෑ. එතකොට තමයි ඇඟේ තියෙන ශක්තිය වැය කරන්න පුළුවන්. එතකොට යම් මට්ටමකදී ඔන්න ශක්තිය ඕන වෙනකොට ගන්නවා. හරි. ඒ විදිහට ඒක බැලන්ස් කරගත්තාම මේ මාස 3ක් විතර යනකොට ඔන්න වෙනසක් දැනෙනවා. ඔව්. ඒක ඉතින් sure and short. Sure and short.